හරි වීඩියෝ ඔන් කරගන්න පුළුවන් කට්ටිය වීඩියෝ ඔන් කරගන්න. හරි. හරි ගිය සතියේ ක්ලාස් එකට එන්න බැරි වෙච්ච ළමයි ඉන්නවද කවුරුහරි අත උස්සන්න? ගිය සතියේ Zoom ක්ලාස් එකට එන්න බැරි වෙච්ච අය ඉන්නවද? හරි chat එකේ හරි ඉන්නවනම් මැසේජ් එකක් දාන්න ඉක්මනට. ගිය සතියේ Zoom ක්ලාස් එකට සහභාගී වෙන්න බැරි වෙච්ච ළමයි එහෙම නැත්නම් ඒකේ රෙකෝඩින් එක හරි බැලුව නැති ළමයෙක් ඉන්නවද? ඔක්කොම බැලුවා නේද? හරි හොඳයි. හරි. දැන් ළමයි අපි ගිය සතියේ පටන් ගත්තා පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්මනේ. හරි. ඔව්. අප මාතෘකාව දාන්න ඕනේ. අපි ගිය සතියේ කතා කරා ගණිත කර්ම. නේ අපි ගණිතයේදී ළමයි භාවිතාව කරන ගණිත කර්ම ප්‍රධාන වශයෙන් 4ක් තියෙනවානේ. ගණිතය කියන විෂය ගත්තාම එක පැත්තක තියෙන්නේ සංඛ්‍යා. අනිත් පැත්තේ තියෙන්නේ ගණිත කර්ම. ඔය දෙක එකට එකතු වුනහම තමයි මේ ගණිතය කියන විෂය හරිද ආරම්භ වෙලා තියෙන්නේ. හොඳයි. දැන් අපි ගිය සතියේ මට කියන්නේ එකතු කිරීම කරා අඩු කිරීමක් කරා නේද? පූර්ණ සංඛ්‍යා එකතු කිරීම අඩු කිරීම කරාද? අතුසන්න ගිය සතියේ පූර්ණ සංඛ්‍යා එකතු කිරීමයි අඩු කිරීමයි කරානේ. හරි. හොඳයි. දැන් අපිට ළමයි අද තියෙන්නේ හොඳට අහගන්න. හරිද? පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. හරි. පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. හොඳයි. අනුමාත්‍රකාව දාන්න. පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. හරි. හොඳයි. හරි. බෝඩ් එක පේනව නේද? චිතිල? හරිද? ඇහෙනවද කියන එක? දිදුල? අතුසන්? හරි. මම කියන එක ඇහෙනව නේ පැහැදිලිව බෝඩ් එකක් පේනවා. හරි. පූර්ණ සංඛ්‍යා අනුමාත්‍රකාව දාන්න. පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. පූර්ණ සංඛ්‍යා හරි මුදිත වීඩියෝ ඔන් කරගන්න පුළුවන් ළමයි වීඩියෝ ඔන් කරන් ඉන්න. පුතා මං කියන එක ඇහෙනවන්නේ මුදිත? අතුසන් ඔව් ඇහෙනවා හරි. හරි දැන් ළමයි පූර්ණ සංඛ්‍යා දෙකක් අපිට වැඩි කරන්න තියෙන්නේ. හරි ගුණ කිරීම. හොඳයි. අනුමාත්‍රකාව දැම්මා. දැන් අන්න තමයි දැන් අපිට මේ පූර්ණ සංඛ්‍යා ගුණ කරද්දී ඕනේ වෙනවා අපි කියන්නේ චක්‍රේ. චක්‍රේ සමහර ළමයිට චක්‍රේ කිව්වහම මතක නැහැ නේද? චක්‍රේ දැන් ඉතින් පාඩම් කරගන්න වෙනවා. හරි. දැන් මට කියන්න දැන් මේ වෙද්දී කීයේ වෙනකන් චක්‍රේ පුළුවන්ද? දෙවරක් චක්‍රේ පුළුවන් කට්ටිය අසුසන්. දෙවරක් චක්‍රේ කෝ? දෙවරක් චක්‍රේ පුළුවන්. පුළුවන්. තුන්වරක් චක්‍රේ? මම දැන් අහනවා මයික් එක ඔන් කරලා කියන්න. බොරුවට උස්සන්න බෑ. තුන්වරක් චක්‍රේ පුළුවන්. හරි මම දෙක කෙනෙක් අහන්න පුළුවන් මට දැන්. හරිද මයික් එක ඔන් කරා ඒකලින්ම ඇහුවා. තුන්වරක් 6 කීයද? හරි. ඔව් හතරවරක් චක්‍රේ පුළුවන්. හතරවරක් 7 කීයද? හතරවරක් 7. කො කටවල් හොල්ලනවා බලන්න හතරවරක් 7. හතරවරක් 7. කට්ටිය ඉතින් කට වහන් ඉන්නවා ඉතින් හතරවරක් 7 කීයයි? ඔය චක්‍රේ වගුවක් පෙරලා බලන්න ඕනේ. එහෙමද? එහෙම හරියන්නේ නැහැ. හතරවරක් 7 28යි. ඔව් හොඳයි. සමහර අයට මතක නෑ ඉතින්. පස්වරක් චක්‍රේ නම් පුළුවන් නේද? පස්වරක් පුළුවන්.
හරිද? දැන් සමහර ළමයිට චක්‍රය කියන්න කිව්වහම පස්වරක් 5 10 15 20 එහෙම බෑ. එහෙම කියන්නේ නැහැ. කියන්න ඕන කොහොමද? පස්වරක් එක 5යි. නේ? පස්වරක් දෙක 10යි. හරි? පස්වරක් 3 15යි. එහෙමයි චක්‍රය කියන්න ඕනේ. දැන් ඕගොල්ලෝ ගාව පොතේ චක්‍රය ඇති පොත්වල තියෙනවනේ පිටිපස්සේ චක්‍රේ. මට කියන්න චක්‍රේ වගුවක් හදාගත්ත ළමයි ඉන්නවද? අපි කියන්නේ ළමයි ගුණන වගුව කියලා කියන්නේ. මෙන්න මේක හදන්න ඕනේ. ගුණන වගුව. ගුණන වගුවක් හදාගන්න වෙනවා. හරි. අච්චි පොත් තියෙන ළමයි ඉන්නවද? අච්චි පොත හම්බෙච්ච ළමයි ඉස්කෝලෙන්. අච්චි පොත පොඩ්ඩක් ගන්න ඉක්මනට. අච්චි පොත ගන්න ඉක්මනට. අච්චි පොතේ පෙරලා ගන්න පිටු අංක 29. අච්චි පොත ළඟ නැත්තම් ටක් ගාලා ඉල්ල ගන්න. අම්මට හරි තාත්තට හරි කතා කරලා. අච්චි පොතේ පිටු අංක 29. හරි. ඒකේ බලන්න ළමයි ගුණන වගුවක් තියෙනවා. හම්බුණාද? අච්චි පොතේ පිටු අංක 29. හරිද? පිටු අංක 29 පිටුව පෙරලා ගත්තාම චක්‍රේ වගුවක් දැක්කද දිනනවා? ඔව් හම්බුණා. ඒ චක්‍රේ වගුව ළමයි ලබන සතියේදී මම අහනවා පෙන්වන්න කියලා. හරි විසිල් බෝඩ් එකක් අරගෙන හරිද? චක්‍රේ වගුව හදා ගන්න ඕනේ. විසිල් බෝඩ් එකක් අරගෙන හරිද? චක්‍රේ වගුව දැන් උතන පිටු අංක 29 තියෙනවනේ. ඒ විදිහට විසිල් බෝඩ් එකක හරි කොලයක් කපාගෙන නේ. හරිද? චක්‍රේ අපිට හදා ගන්න පුළුවන්. 12 වරක් දක්වා හදා ගන්න ඕනේ. ඕකේ නම් 9 වරක් දක්වා විතරයි තියෙන්නේ නේද? හරිද? එතකොට මෙතන බිංදු වරක් චක්‍රේ ගන්න ඕනේ නැහැ. හරිද? අපිට ඕන නම් මෙතන කවන්න ලියන්න පුළුවන් නේද? බිංදුවත් එක්කනේ. හරිද? නිකන් බලා ගන්න. මෙතන එතකොට චක්‍රේ මේ වගේ වගුව හදා ගන්න ඕනේ. මේ පැත්තේ බිංදුව 1 2 නේ 3 හරිද? ඔහොම ගිහිල්ලා තමයි 12 වරක් දක්වා හදන්න ඕනේ. ඕකේ 9 වරක් දක්වා විතරයි තියෙන්නේ. මේ පැත්තෙත් එහෙමයි. මේ පැත්තෙත් ඔයගොල්ලෝ හදන්න ඕනේ චක්‍රේ 12 වරක් දක්වා. හරි 1 2 3 මොන ගිහිල්ලා 12ට එකක් හදා ගන්න ඕනේ. තේරුණාද? හදා ගන්න පුළුවන් හැමෝටම? ඔව් නැත්තම් ඔයගොල්ලන්ගේ ඔය ලියන පොතේ පිටිපස්සේ තියෙනවා චක්‍රේ වගුව. තියෙනවද බලන්න? ලියන පොතේ පිටිපස්සේ චක්‍රයක් තියෙනවද වගුවක්? තියෙනවා. ඔව්. ඒ වගේ වගුව අර විසිල් බෝඩ් එකක් අරන් කොලයක් කපලා ඒකේ ඉරි ගහලා මේක හදලා ළඟ තියා ගන්න ඕනේ පොත ඇතුළට දාලා. චක්‍රේ වගුව මම උස්සලා පෙන්නන්න කිව්වහම ඒක පෙන්නන්න ඕනේ. හරි චක්‍රේ මොකද ළමයි 12 වරක් දක්වා අපිට මතක තියෙන්න ඕනේ. දැන් 6 පන්තියේ ඉවර වෙද්දී ළමයිට 12 වරක් දක්වා චක්‍රේ පුළුවන් වෙන්න ඕනේ. 12 වරක් දක්වා. හරි 5 වරක් 6 වරක් දැන් ගොඩක් අයට 6 වරක් 7 වරක් එහෙම මතක නැතුව ඇතිනේ. චක්‍ර තාම පාඩම් කරලා නැහැ. චක්‍රේ පාඩම් කර ගන්න ඕනේ. නැත්නම් අපිට සංඛ්‍යා ගුණ කරන්න බෑ. දිගටම ඕනේ. හරි ගණිතයේදී ගණිතයේ විෂය ඉගෙන ගද්දි ළමයි චක්‍රය කියන එක වැදගත්ම දෙයක්. නේ? දැන් හරිද ඔයගොල්ලෝ සිංහල ඉගෙන ගද්දි සිංහල හෝඩිය වැදගත්නේ. නේ? සිංහල හෝඩිය නැතුව බෑ තමයි ඉතින් නේද? සිංහල ඉගෙන ගන්න. ඒ වගේ ගණිතයේ ළමයි දැන් අපි 7 8 පන්ති වලට යද්දී චක්‍රේ නැතුව අමාරුයි. ගණන් ඉගෙන ගන්න බෑ අමාරුයි එතකොට. ගණන් හදා ගන්න බැරුව යනවා. චක්‍රේ මතක නැත්තම්. 12 වරක් දක්වා චක්‍රේ පාඩම් කරගන්න ඕනේ. හරි. අපි දැන්ට චක්‍රේ වගුවෙන් බලමු. මතක කට්ටිය මතකෙන් අපි ගමු. හොඳයි. හරි. ඒතකොට ළමයි දැන් අපි සංඛ්‍යා ගුණ කිරීමේදී මේ චක්‍රය ඉතාමත් වැදගත් වෙනවා. ගුණන වගුව. හරි. ලියන්න මෙහෙම අනුමාත්‍රකාව දැම්ම පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. හරි. මෙතන තමයි අපි පොඩි හැඳින්වීමක් ලියමු. ලියන්න මෙහෙම. ලියන්න මෙහෙම මෙහිදී පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින්
මෙහිදී පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කිරීම නැත්නම් අපි වැඩි කිරීම කියලා ඔයගොල්ලෝ කියන්නේ ಗುಣ කිරීම තමයි ඈ. පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කිරීම ඉගෙන ගනී. හරි දැන් අපි ඉගෙන ගන්න හදන්නේ ළමයි මේක ඔයගොල්ලෝ කලින් ඉගෙනගෙනක් තියෙනවා පහේදී හතරේදී නේද? සංඛ්‍යා දෙකක් ಗುಣ කරන්න දන්නවා. හරිද? පූර්ණ සංඛ්‍යාවක් තවත් පූර්ණ සංඛ්‍යාවකින් ಗುಣ කිරීම මෙහිදී ඉගෙන ගනී. රූලක් කැල්ල ලියන්න. එතකොට ළමයි සංඛ්‍යා ಗುಣ කරද්දී අපිට වැදගත් චක්‍රයට අපි කියන්නේ ළමයි ගුණන වගුව කියලා. ලියන්න. රූලක් කැල්ලක්. පූර්ණ සංඛ්‍යා දෙකක් ಗುಣ කිරීමේදී පූර්ණ සංඛ්‍යා දෙකක් ಗುಣ කිරීමේදී ගුණන වගුව ඒ කියන්නේ චක්‍රේ. හරි ගුණන වගුව මතක තිබිය යුතුය. ගුණන වගුව මතක තිබිය යුතුය. ගුණන වගුව මතක තිබිය යුතුය. හරි ගුණන වගුව මතක තියෙන්න ඕනේ. දැන් චක්‍රේ මම කිව්වා 12 වරක් දක්වා පාඩම් කරගන්න වෙනවා. හරි ගුණන වගුවක් විසිල් බෝඩ් එකකට ඕගොල්ලෝ ඇදලා ලස්සනට පාට පෑන් වලින් හදා ගන්න. පොත ඇතුලේ දාලා තියා ගන්නත් පුළුවන් එතකොට. හරි අවශ්‍ය වෙලාවට අපිට බලා ගන්න හරි පුළුවන්. සමහර ඒවා දැන් හැමෝටම මතක නෑනේ නේද? සමහර අයට 8 වරක් මතක නෑ. 9 වරක් චක්‍රේ මතක නැති කට්ටිය ඉන්නවා. 6 වරක් මතක නැති කට්ටිය ඉන්නවා. ඉස්සෙල්ලා පාඩම් කරගන්න චක්‍රේ. පාඩම් කරගත්තාම තමයි ගණන් විෂය ලේසි වෙනවා ඈ නැත්නම් අමාරු වෙනවා. හරිද? 7 පන්තියට වගේ යද්දි 8 පන්තියට යද්දි අනිවාර්යෙන් චක්‍රේ 12 වරක් දක්වා පාඩම් දෙන්න ඕනේ හැමෝටම. දැන් ඉඳන් ටික පාඩම් කරගන්න. හරි. හොඳයි. එමු මුලින්ම උන්නම් චක්‍රේ දැන් සමහර අයට මතක හැමෝටම නෑනේ මතක නේද? සමහර චක්‍ර හරි. 3 අභ්‍යාසය. 3 අභ්‍යාසය. හරි. මෙතන පොඩ්ඩක් අපි ඊට කලින් ක්‍රියාකාරකම් වශයෙන් දාන්න ඕනේ. මම කිව්වා ඔයගලන්ට ගෙදර වැඩක් දුන්නා ක්‍රියාකාරකම් දාලා ක්‍රියාකාරකම. හරි ඔයගොල්ලෝ ගුණන වගුවක් සකස් කරන්න ඕනේ. හරි. ලියාගන්න ක්‍රියාකාරකම කියලා දාලා ගුණන වගුවක් සකස් කරන්න. මේක ගෙදරදී මේ සතිය කරන්න ඕනේ හැමෝම කණීම. හරි ක්‍රියාකාරකම විසිල් බෝඩ් එකක් ගන්න. විසිල් බෝඩ් එකක් අරන් අර අච්චු පොතේ තියෙනවා නැත්නම් ඔයගොල්ලන්ගේ චක්‍ර වගු දැකලා තියෙනවනේ. හරි පොත්වලක් තියෙනවනේ. ඒ වගේ එකක් හදන්න ඕනේ. ක්‍රියාකාරකම ගුණන වගුවක් සකස් කරන්න ඕනේ. හරි. ලබන සතියේ වෙද්දී එක හදලා තියාගන්න ඕනේ. ගුණන වගුවක් සකස් කරන්න. හරි චක්‍රේ වගුවක් හදන්න ඕනේ. ගුණන වගුවක් සකස් කරන්න. හරි. හොඳයි.
දැන් අපි එන්න ළමයි 3 3 අභ්‍යාසයට 3 3 ඔව් අච්චුපොත තියෙන කට්ටියට අච්චුපොතෙන් බැලුවා හැකි අච්චුපොත තියෙන කට්ටිය අච්චුපොතේ පෙරලා ගන්න පිටු අංක 30 ටියුට් එක තියෙන ළමයි ටියුට් එකේ පූර්ණ සංඛ්‍යා මත ගණිත කර්ම කියන පාඩමට අදාළ ගලන්නේ තියෙනවනේ ඒකේ 3 3 අභ්‍යාසයට එන්න. හරි හමුණාද? ඔව්. හරි. ඉහත දැක් වූ ප්‍රශ්නාංක 1 කියවන්න. ඉහත දැක් වූ ගුණන වතුව භාවිතයෙන් පහත ඒවායේ ගුණිතයන් ලබා ගන්න. හරි. ඒ කියන්නේ මේක ගුණ කරාම එන උත්තර අපි ලියන්න ඕනේ ආ කියන්නේ. හරි. පළවෙනි එක 3 3 අභ්‍යාස කියලා දාන්න. 3 3 අභ්‍යාසය. 3 3 අභ්‍යාසය. ප්‍රශ්නාංක 1. හරි. දැන් මේකේ පළවෙනි එක තියෙන්නේ 3 වරක් චක්‍රේ. 3 වරක් 4 කීයද? ඒක නම් බලන්න ඕනේ චක්‍රේ මතකයි. 3 වරක් 4 කීයද? 3 වරක් 4 12යි නේ. ලියන්න 3 වරක් 4 12යි. නැත්නම් 4 වරක් 3. හරි 3 වරක් 4 ගත්තත් එකයි 4 වරක් 3 ගත්තත් එකයි. හරි ඊළඟට දෙක 7 වරක් 3 අන්න නැත්නම් 7 වරක් 3 නැත්නම් 3 වරක් 4 7 වරක් 3 කීයද ළමයි 7 වරක් 1 7යි 7 වරක් 2 14යි 7 වරක් 3 21යි 7 වරක් චක්‍රේ නැත්නම් 3 වරක් 7 හරි ඕන මතක තියෙන්න ඕනේ ළමයි 8 වරක් බිඳුව කීයද 8 වරක් 1 නම් 8යිනේ නේ තමයි සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කරාම උත්තරේ කීයද බිඳුවමයි එන්නේ 8 වරක් බිඳුව කීයද බිඳුවයි හරි අපි පොඩ්ඩක් ඔක රතු පෑනේ ලියාගමු ඕනෑම සංඛ්‍යාවක් අහගන්න ඕනෑම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කළ විට පිළිතුර බිඳුවක්ම තමයි එන්නේ ලියන්න රතු පෑනෙන් රතු පෑන හරි පාට පෑනෙන් හරි ලියන්න හරි පාට පෑනකින් පාට පෑනක් තියනවද ඉක්මන් කරන්න හරි පාට පෑනක් අරන් තරු ගමන අතර ලියන්න මෙතනම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කළ විට පිළිතුර නැත්නම් අගය බිඳුවක් වේ සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කළ විට ලැබෙන අගය නැත්නම් පිළිතුර ලැබෙන අගය එහෙම නැත්නම් පිළිතුර කීයද බිඳුවක්ම වේ හරි උත්තරේ ළමයි බිඳුවක් එන්නේ මතක තියාගන්න ඕනම සංඛ්‍යාවක් බිඳුවෙන් ගුණ කළ විට අගය නැත්නම් පිළිතුර බිඳුවක්ම තමයි එන්නේ බිඳුවක් වේ හරි නේද හොඳයි ඊට පස්සේ අන්තිම එක රෝම ඉලක්කම් 4 9 වරක් 6 නැත්නම් ළමයි නෑ 9 වරක් 6 නේ ඕනේ ඔව් මතකයි නැත්නම් 6 වරක් 9 නේ 9 වරක් 6 හරි හොඳයි නෙතුලි
9 වරක් 6 නැත්නම් 6 වරක් 9 කීයද? ඔද සමහර අයට මතක නැහැ, කමක් නැහැ. බලන්න ටක් ගාලා චක්කරේ. 9 වරක් 6 කීයද? 54යි. 9 වරක් 6 54යි. ලියන්න. 9 වරක් 6 54යි. හරි හොඳයි. දැන් අපි එමු ප්‍රශ්නාංක ළමයි දෙක. ප්‍රශ්නාංක දෙක ඉක්මන් කරන්න. ප්‍රශ්නාංක දෙක. හරි දැන් මම ප්‍රශ්නාංක දෙක කියලා ගන්න. අගේ සොයන්න. හරි පළවෙනි එක. දැන් ළමයි එතන තියෙන්නේ 42 ගුණ කිරීම 3නේ. හරි. දැන් ළමයි අපි මේ ගණන් හදද්දී මෙහෙම ගාන දුන්නාම මෙහෙමයි ලියාගන්නේ. ඕගොල්ලෝ දන්නවා මේක. පළවෙනි සංඛ්‍යාව ඔහොම ලියලා 3ෙන් ගුණ කරන්න බෑ. 42 3ෙන් ගුණ කරන්න ඕනේ. ඊට පස්සේ ගුණ කරන සංඛ්‍යාව පහලින් ලියා ගන්න වෙනවා. 42 3ෙන් ගුණ කරන්න ඕනේ ඉස්සරහේ ගුණ කිරීම ගන්න. හරි. මේ ගාන මෙහෙම ලියා ගන්න ඕනේ 42 මුලින් ලියන්න. ඒක යටින් ගුණ කරන්නේ 3ෙන්නේ. මේ ගුණ කිරීම 3 පහලින් ලියන්න. දැන් ඉතින් චක්‍රේ ඕනේ වෙනවා ඈ. හරි. දැන් හොඳට බලා ගන්න බෝඩ් එක දිහා. හරි. අපි ළමයි දැන් මෙන්න මේ ඉලක්කමෙන් මෙන්න මේ සංඛ්‍යාවෙන් මේ සංඛ්‍යාව ගුණ කරන්න හදන්නේ. ගුණ කරද්දී එක වරකට මෙයාගේ එක ඉලක්කමයි ගුණ කරන්නේ. අපි ගුණ කරන්න පටන් ගන්නේ දකුණු කෙළවරේ තියෙන ඉලක්කමෙන් තමයි පටන් ගන්න ඕනේ. 3 වරක් 2. 3 වරක් 2. මේ 3ෙන් මේ 2 ගුණ කරන්න. 3 වරක් 2 කීයද? 6යි. 3 වරක් 2 6යි. ඊට පස්සේ 3 වරක් ඊළඟ ඉලක්කම ගුණ කරන්න. 3 වරක් 4. 3 වරක් 4 කීයද? 12යි. ඔව්. දැන් අන්තිමට තමයි අපිට එන සම්පූර්ණ අගයම දාන්න පුළුවන් 12න්නේ. අන්තිමට ගුණ කරද්දී 3 වරක් 4නේ ආයි ගුණ කරන්න ඉලක්ක නැහැ. 3 වරක් 4 12යි. එහෙනම් ළමයි උත්තරේ 126යි. 42 3ෙන් වැඩි කරාම හරිද? උත්තරේ 126යි. හොඳයි හසිතු. හරි. ඊට පස්සේ රෝම ඉලක්කම් 2. රෝම ඉලක්කම් 2. හරි. ඊළඟ ගාන. ඒක තියෙනවා 122 ගුණ කරන්න ඕනේ 4ෙන්. 122 4ෙන් ගුණ කරන්න ඕනේ. හදන්න බලන්න. හරි. හසිතු උත්තරේ කීයද? 488යි. කීයද මුදිත? කිතිල උත්තරේ කීයද? 488යි. හරි. හොඳයි. 488යි. හරිනේ. එතකොට දැන් මෙතන අපි ළමයි ඉස්සෙල්ලාම මේ පළවෙනි සංඛ්‍යාව මොකද ලියන්නේ? 122. ඒකේ යටින් ලියන්න ගුණ කරන්නේ 4ෙන්නේ. ඉස්සරහින් දාන ගුණ කිරීම ඉලක්ක ගන්න. හරි. දැන් පටන් ගන්න දකුණු පැත්තේ නම් ගුණ කරමු. 4 වරක් 2 කීයද? උදාලා 8යි නේ. 4 වරක් 2 8යි. 4 වරක් ආයි 2 කීයද? 8යි. 4 වරක් 1 ලේසි 4යි. උත්තරේ 488යි. ඊළඟට තුන්වෙනි එක හඳුන් බලන්න. ඒකේ තියෙන්නේ දැන් 78 ගුණ කරන්න ඕනේ 7ෙන්. 78 7ෙන් ගුණ කරන්න ඕනේ. ගුණ කරන්න ඉක්මනට.
හරි. මොන කරාද උත්තරේ කී දෙන්නේ? හරි. පළවෙනි සංඛ්‍යාව 78 ලියලා ඒක 5න් 40 යන්නේ ඉස්සරහින් ගුණ කිරීමේ ලකුණු දාන්න. අන්න 7 වරක් 8. 7 වරක් 8. දැන් 7 වරක් 7 මතකයිනේ. 7 වරක් 7 49යි. 49ට තව 8ක් දාන්න. මේ 7ක් නේ. 7 වරක් 8නේ. 7 ඒවා 8ක්. 56යි නේ. ඔව්. දැන් තමයි අපිට ගුණ කරනාම සංඛ්‍යාව ඉලක්කම් දෙකකින් එනවා. මොකද කරන්න ඕනේ? 7 වරක් 8 56යි. 56ම ලියන්න බෑ ඒකට. තව ගුණ කරන්න ඒවා තියෙනවනේ. අන්තිමට ලියුවේ හැටි. අන්තිමට නම් 3 වරක් 4 12ම ලියුවේ හැටි. මෙතන තමයි 7 වරක් 8 ගුණ කරලා ආයෙ 7 වරක් 7 ගුණ කරන්නත් තියෙනවා. ඒක නිසා 7 වරක් 8 කීයද? 7 වරක් 8 56යි. ඕකෙන් තමයි අපි දාන්නේ අග ඉලක්කම. හරි මතක තියාගන්න. 7 වරක් 8 56යි. අග ඉලක්කම දානවා මෙතන. කීයද? 6. එතකොට තමයි 5ක් ඉතුරු වෙන්නේ. ඒ 5 අපි අරන් යනවා ළමයි එහා පැත්තට. මොකද බලාගන්න 7 වරක් 8 56යි. ඔව් 56න් 56ට දාන්න බෑ. එකපාරකට අපි දාන්නේ මේ ස්ථානයේ එක ඉලක්කමයි නේ. එක ස්ථාන ඉලක්කම දානවා 6. ඊට පස්සේ මේකේ දස ස්ථාන ඉලක්කම 5 10 ස්ථාන ඉලක්කම මේ පැත්තට අරන් යන්නේ 10 ස්ථාන පැත්තට. ඊට පස්සේ අපි ගුණ කරන්නේ 7 වරක් 7. මෙතන තියෙන්නේ 7 මෙතන ගුණ කරන්නේ 7න් නේ. 7 වරක් 7 49යි. 7 වරක් 7 49යි. ඒකට මේ ආපු පහ එකතු කරන්න වෙනවා ඊට පස්සේ. 7 වරක් 7 49ට මෙන්න මේ පහක් මෙයාට අරන් ආවනේ. 49ට පහ එකතු කරාම මෙතන තමයි කී දෙන්නේ. 5යි 9යි එකතු කරාම 14න් 4 දැම්මම එකක් ඉතුරු වෙනවා. 1යි 4යි කී දෙන්නේ 5යි. ඒ කියන්නේ 54ක් තමයි එන්නේ. ඒක අන්තිමට ඉලක්කම් දෙකම දැම්ම හැකි 54. ආයි බලා ගන්න 7 වරක් 8 56න් 6 දානවා මෙතන. 5යි ඉලක්කම මේ පැත්තට අරන් යන්න. එතන 5ක් එතකොට තියනවා කියලා මතක තියාගන්න ඕනේ. ඊට පස්සේ 7 වරක් 7නේ 7 7න් ගුණ කරන්නත් තියෙනවා. 7 වරක් 7 49යි. 5ක් එකතු කරාම 54ක් එනවා. අන්තිමට තව ගුණ කරන්න නැති හින්දා 54ම අපිට ලියුව හැකි ඊට පස්සේ මෙතනින්. එහෙනම් ළමයි උත්තරේ කීයද? 546යි. 546යි. හතරවෙනි ගානේ 96 ගුණ කරන්න ඕනේ 9. හරි මුදිත බලමු. හරි 96 ලියන්න ගුණ කිරීම ඊට පස්සේ 5ලින් 9 ලියන්න. දැන් අර වගේම කියන්නේ 9 වරක් 6. 9 වරක් 6 කීයද? 9 වරක් 5 නම් 45යි. 9 වරක් 6 54යි නේ. ඔව් 9 වරක් 6 54යි. 54 ළමයි හරිද? අදිශ හරි. 54න් අපි දාන්නේ 4නේ. 54න් 4 අපි ඉලක්කම මෙතනින් දාලා ඉතුරු 5 මෙහාට අරන් යනවා. ඉතුරු 5 මෙහාට අරන් යනවා. ඊට හරි ඊට හොඳයි. ඊට පස්සේ 9 වරක් 9. 9 වරක් 9 කීයද? 81යි නේ. 9 වරක් 9 81යි. 81යි මේ 5යි. 81යි 5යි එකතු වුණාම කී දෙන්නේ ඔක්කොම? 86යි. අන්තිමට හින්දා 86ම මෙතනින් ලියුවේ හැටි. එහෙනම් තමයි උත්තරේ කීයද? 96 9 ගුණ කරාම එන්නේ 864යි. ඉතින් මේවා ඔයගොල්ලන්ට හරිද කියලා බැලුවේ හැකි තනියම ගානක් හදලා එන උත්තරේ කැල්ලේ කරන් අපිට හරිද කියලා බලන්නත් පුළුවන් නේ. කැල්ලේගේ පාඩක් පුළුවන් නේ 96 9 ගුණ කරාම උත්තරේ බලන්න. මේ උත්තරේම තමයි එන්නේ. හරියට හදන්න ඕනේ ඈ. හරි. හරි ඒ ටික පැහැදිලිද? ඔව්. හරි දැන් අපි ළමයි එමු මේ පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කරන විදිය. හරි අනුමාත්‍රිකාව දාන්න. ළමයි අනුමාත්‍රිකාව දාන්න පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හා
10න් ගුණ කිරීම. පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් ගුණ කිරීම. මේක ලේසියි. පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කිරීම. හරි. එතකොට මෙච්චරයි ඉතින් මේක නේ ලේසියි. හරිද? පූර්ණ සංඛ්‍යාවක් දැන් හිතන්න අපිට උදාහරණයක් තියෙනවා 13. 13 ගුණ කරන්න ඕනේ 10න්. ළමයි මේක උත්තරේ ගත්තී කෙලින්ම අපිට මෙන්න මේ සංඛ්‍යාවේ 10න් ගුණ කරද්දී කරන්න තියෙන්නේ මේ සංඛ්‍යාව ඕමම ලියලා 10 බිඳුවක් තියෙනවානේ අද අන්නේ බිඳුව බෙදලා ගන්නාම උත්තරේ එනවා 13 ඒවා 10ක් කීයද ඈ 13 ඒවා 10ක් 130යි ඔව් හරිද 130යි හරි අපි පොඩ්ඩක් ළමයි ගණන් ටික හදාගෙන යමු හැමෝම මෙන්න 3 හරි මෙතන පොඩ්ඩක් අපි මෙහෙම ලියාගමු පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරද්දී එම සංඛ්‍යාවේ අගට බිඳු ගාන දැම්මනම් හරි අර ගුණ කරන සංඛ්‍යාවේ ලියන්න මෙහෙම ලියන්න මෙහිදී පිළිතුර ලබා ගැනීමේදී පිළිතුර ලබා ගැනීමේදී දී ඇති සංඛ්‍යාව ලියා ගුණාකාරයේ ඇති 10ද 100ද 10ද ගුණාකාරයේ ඇති බිඳු ගණන අගට යොදන්න හරි දැන් මේක ලේසි ළමයි සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරද්දී හරිම ලේසි හරිද නේ S2 වහගෙන ඉඳලා නේද 3 අභ්‍යාස බලමු 3 අභ්‍යාසයේ හරිද පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් 1000න් ගුණ කරද්දී මොකද කරන්න ඕනේ දී ඇති සංඛ්‍යාව එහෙම්ම ලියනවා මේ 13 එහෙම්මම ලියුවා 10න් ගුණ කරද්දී බිඳුවයි තියෙන්නේ 10 දානවා අපේ බිඳුවක් තමයි මට කියන්න මේක 100න් ගුණ කරොත් කීයද එන්නේ 13 100න් ගුණ කරොත් මට අකාර උත්තරේ කියන්න කීයද එන්නේ කියලා 13 100න් ගුණ කරොත් කීයද එන්නේ මේ සංඛ්‍යාව මෙහෙම ලියුවා මේ ගුණාකාරයේ තියෙන බිඳුව 1 2යි දාන්න අකට කීයයිද 1300යි 13 100න් ගුණ කරොත් 13 ඒවා 100ක් 1300යි නේ හරිද ඕගොල්ලෝ ගාව 100 කොළ 13ක් තිබ්බොත් රුපියල් කීයක් තියනවද ඈ ඔයා ගාව සාක්කුවේ හිතන්න 100 කොළ 13ක් තියෙනවා ඈ 100 කොළ 13ක් රුපියල් කීයක් තියනවද 1300ක් තියෙනවා හොඳයි හරිද ඕගොල්ලෝ ගාව රුපියල් 10 කොළ දැන් හොයාගන්න අමාරුයි නේ රුපියල් 10 කොළ 13ක් තිබ්බොත් සාක්කුවේ හරිද රුපියල් 10 කොළ 13ක් අයිස් පැකට් ගන්න පුළුවන් එහෙමද රුපියල් 10 කොළ 13ක් කියන්නේ රුපියල් කීයක්ද 130ක් කියනවානේ හරි ඊට පස්සේ ගන්නවා ළමයි 13
10න් ගුණ කරොත් කීයද එන්නේ? 13 10න් ගුණ කරොත් කීයද? 13 ඔහොම ලිව්වා 10 බිංදු 3ක් ඉඳලා අපිට බිංදු 3ක් දාන්න. අන්න. ළමයි ඕගොල්ලෝ ගාව මොනර කොළ මොනකොළද? මොනරු කියන්නේ කීයේවද? දන්නේ 10 කොළ. හරි ඕගොල්ලෝ ගාව මොනරු කොළ 13ක් තියෙනවා. හරිද? මොනරු කොළ 13ක්. තිබ්බොත් මොකද කරන්නේ? මොනවා හරි ගන්න පුළුවන් නේද? මොනවද ගන්න පුළුවන්? රුපියල් 13000ට හොඳ ජියර් බයිසිකලයක් ගන්නවා. එහෙමද? ඔව්. රුපියල් 10 කොළ 13ක් තිබ්බොත් ඕගොල්ලෝ ගාව කීයක් තියෙනවද? රුපියල් 13000ක් තියෙනවා. හරි. අපි ඉස්සර මේ උදාහරණයක් ලියන්න. උදාහරණ කියලා දාලා මෙන්න මේ තුන ලියන්න. උදාහරණ මම කොටු කරපු එක ලියන්න උදාහරණ කියලා දාලා කොටු කරපු එක ලියන්න. හරි මේ තුන ඉවරද? හරි. දැන් මම 20 10න් වැඩි කරොත් තමයි රුපියල් 20 කොළ 10ක් කියන්නේ කීයක් තියනවද? 20 කොළ 10ක්. 20 10ක් කීයද? 200යි. හොඳයි. එතකොට ළමයි 20 ලියලා මේකේ බිඳුවක් උඩට බය වෙන්න එපා. මේකේ බිඳුව මොනවද තියෙනවනේ මේ සංඛ්‍යාවේ බිඳුවක් තිබ්බ කියලා ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනේ නැහැ. ඒ සංඛ්‍යාව එහෙම ලියන්න. 20 නේ 20 ලියුවා එහෙම. ලියලා මේ ගුණ කරන සංඛ්‍යාවේ 10 වෙනි බිංදුව එකයි නේ දාන්න එක බිංදුවක්. එතකොට 200ක් එනවා. ඔව්. ඊට පස්සේ 30 හරි උත්තර දාන්න ඕන. මේ සංඛ්‍යාව එහෙම්ම ලියලා මේ ගුණාකාරයේ තියෙන බිංදු ගාන අගට දාන්න ඕනේ. හොඳයි. හරි. 30 100න් ගුණ කරාම මේ 100 කොට 30ක් කීයද? 3000ක් එනවනේ. 30 ලියලා තව බිංදු දෙකක් දාන්න ඕනේ. ඊට පස්සේ 400ව 10ක් 400 ලියලා අගට බිංදුවක් දාන්න ඕනේ. නේ 10 250 100ක් 250 ලියලා අගට බිංදු දෙකක් දාන්න ඕනේ. නේ 25000ක් එනවා. හරි. දැන් මම මෙහෙම අහනවා. ඊළඟ එක.
හරි 43 වැඩි කිරීම හිස් තැන. මෙතන හිස් තැන. මෙතන උත්තරේ 430යි. හිස් තැනට එන්නේ කීයද ළමයි? කීයෙන්ද වැඩි කරලා තියෙන්නේ? උත්තරේ 430ක් එන්න. හරි ඊට පස්සේ මෙතන සංඛ්‍යාවක් අපි වැඩි කරනවා ළමයි 10න්. වැඩි කරාම එනවා උත්තරේ 40000. කොහොමද බලන්න උත්තරේ ගන්නකොට මේ හිස් තැනට එන අගය තමයි කියන්න ඕනේ. හරි 82 හරි. මට කියන්න දැන් 43 10න් ගුණ කරොත්ද 100න් ගුණ කරොත්ද 1000න් ගුණ කරොත්ද 430 එන්නේ. හොඳට බලන්න මේ 43 තියෙනවා මේ 43 විතර බිඳුවක් ආව කියන්නේ 10න් ගුණ කරලා තියෙනවා. 10න් නේ තේරුණාද ඒක 10න් ඔව්. අන්තිමේ ළමයි දැන් 1000න් ගුණ කරාම අගට බිඳු 3ක් කියනවනේ. සංඛ්‍යාවක් 1000න් ගුණ කරාම අගට බිඳු 1යි 2යි 3ක් කියනවා. එහෙනම් ඉතුරු ටික තමයි මේකේ තියෙන සංඛ්‍යාව කීයද? 40 නේ. 40. 40 10න් ගුණ කරාම තමයි මෙතන එන්නේ 40000. හරි. හොඳයි. ඔතන එතකොට මම මේක ඔයගොල්ලන්ට 3 අභ්‍යාස දෙනවා. ඒකේ පළවෙනි එක ගෙදර වැඩවලට. හරි. අපි දැන් එමු ළමයි 3 අභ්‍යාසයේ 3 අභ්‍යාස දැන් එමු ප්‍රශ්නාංක දෙකට. මෙතන මාක් කරගන්න ගෙදර වැඩවලට ප්‍රශ්නාංක 1. 3 අභ්‍යාසයේ නෙමෙයි 3 4 නේ. 3 4 අභ්‍යාසයේ. හරි දැන් ළමයි පොතේ දාන්න 3 4 අභ්‍යාසෙට. ඉක්මන් කරන්න 3 4 අභ්‍යාසයේ අපි එමු ප්‍රශ්නාංක 3ට එමු. ප්‍රශ්නාංක 3ට එන්න. 3 4 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3. හරි සුළු කරන්න තියෙන්නේ කියන්නේ ಗುಣ කරන්න තියෙන්නේ. හරිද? හරි නේද? හරි. 3 4 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 3 සුළු කරන්න. දැන් මෙන්න මේ ගණන් වල බලන්න වැඩි කරන සංඛ්‍යාව 64 වැඩි කරන්න ඕනේ 21කින් හොඳ බලන්න. 64 21කින් වැඩි කරන්න ඕනේ. වැඩි කරද්දී ළමයි අපි කලින් වගේම පළවෙනි සංඛ්‍යාව ලියා ගන්නවා 64. ඕක යටින් 21 ලියනවා. අර එක ස්ථාන එකකින් 10 ස්ථාන එකකින් එනවා. ඉස්සරහෙන් දාන්න ගුණ කිරීම. 64 21කින් වැඩි කරන්න තියෙන්නේ. හරිද? 64 21කින්. හරි. දැන් තමයි ඔයගොල්ලන්ට 21 පරක් චක්‍ර මතක නෑ නේද? 21 පරක් චක්‍රය දන්නේ නෑනේ. ඔව්. එතකොට තමයි අපි කරන්නේ මෙතන වැඩි කරද්දී ඉස්සෙල්ලාම මේ ಗುಣ කරන සංඛ්‍යාව 21කින් වැඩි කරන්න තියෙන්නේ 64. මේ තියෙන සංඛ්‍යාවේ අපි පටන් ගන්නවා මෙන්න මේ අග ඉලක්කමෙන් ಗುಣ කරන්න ඉස්සෙල්ලාම. එකෙන් පටන් ගන්න ಗುಣ කරමු. එක් පරක් චක්‍රය දන්නවනේ. හරි කියන්න බලන්න. එක් පරක් 4 කීයද? එක් පරක් 4 4යි. හොඳයි. ඊට පස්සේ එක් පරක් 6 එකෙන් 4ක් ගුණ කරනවා එකෙන් 6ක් ගුණ කරනවා. එක් පරක් 6 6යි. ඔව්. ඔන්න ළමයි අපි 64 එකෙන් ගුණ කරාම 64ක්මයි එන්නේ. ඊළඟට අපි ඊළඟ ඉලක්කමෙන් ගුණ කරන්න ඕනේ. මෙතන තමයි දැන් එක ඉලක්කමකින් ගුණ කරාම එන අගය එක පේලියක තමයි ලියන්නේ. ඊළඟ ඉලක්කමෙන් ගුණ කරාම එන අගය ඊළඟ පේලියේ ලියන්න ඕනේ. ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ඕන බලන්න. දෙවරක් 4 කීයද? දෙවරක් 4 8යි. ඒක ලියන්නේ ළමයි මෙන්න මේ ගුණ කරන ඉලක්කම යටින් තමයි පටන් ගන්න ඕනේ ඒක.
මේ කෙලවරෙන් පටන් ගත්තොත් වැරදි. අපි දැන් දෙකෙන් ගුණ කරන්නේ. දෙවරක් 4 8 ලියන්නේ මෙතන පහලින් නෙමේ මෙතන පහලින්. මේ දෙක කෙලින් එන පහල තමයි ලියන්න ඕනේ. නැත්නම් වැරදි. දෙවරක් 4 8යි. දෙවරක් 6 12 ඊට පස්සේ ලියන්න. දෙවරක් 6 12යි. ඔව්. ඊට පස්සේ දැන් මොකද කරන්න ඕනේ? හොඳට බලා ගන්න. හරිද? අහගෙන ඉන්න හොඳට. වෙන වැඩ කරන්න බෑ. හරි. දැන් ඉස්සෙල්ලාම තමයි මේ එකෙන් ගුණ කරා. 1 වරක් 4 4යි, 1 වරක් 6 6යි. ඊට පස්සේ ඊළඟ ඉලක්කමෙන් ගුණ කරන්න ඕනේ. දෙවරක් 4 ලියන්නේ හැබැයි මේක පහලින්. 8. දෙවරක් 6 12ම ලියන්න අන්තිමට ඉන්න ගැටලුවක් නැහැ. දැන් තමයි මේ පේලි දෙකේ තියෙන අගයන් එකතු කරලා තමයි අපි උත්තරේ ලබා ගන්න. හරි. මට කියන්නේ මෙතන 4 විතරයි තියෙන්නේ. එහෙනම් 4මයි එන්නේ. මෙතන තමයි 6යි 8යි එකතු කරාම කීයද? 6යි 8යි එකතු කරාම කීයද? අග්ගාල 6යි 8යි එකතු කරාම කීයද? 8ට 6ක් එකතු කරන්න 9 10 11 12 13 14යි. ඔව්. 14න් ළමයි අපි ඒත් දාන්නේ ඉලක්කමනේ 4යි. ඉතුරු එක එහා පැත්තට අරන් යන්න එහා පැත්තට. එකක් භාගය. හරි. ඒකයි මේ දෙකයි එකතු වුණාම 3යි. ආයි තව එකක් තියෙනවා අන්තිමට. උත්තරේ කීයද? 64 21කින් ගුණ කරාම ඕනනම් කැල්ලකෙත් ඔයගොල්ලන්ට උත්තරේ බලන්න පුළුවන්. 1344ක් එන්නේ. හරි. මම මේ දෙන ගණන් ටික විතරක් හදන්න. ඊට පස්සේ මම දෙනවා රෝම ඉලක්කම් 5. 125 ගුණ කරන්න ඕනේ 32. හරි ලියා ගන්න 125 පහලින් 32. රෝම ඉලක්කම් එක හැදුවා රෝම ඉලක්කම් 5. අනිත් ඒවා ඔයගොල්ලෝ ගෙදරදී හදන්න ඕනේ 125 32කින් ගුණ කරන්න ඕනේ. හරි. හරි. දැන් මෙතනත් ළමයි අපි පටන් ගන්න කීයෙන් ගුණ කරන්නද? ඉස්සෙල්ලාම ඉක්මන් කරන්න. හරිද? 125 32කින් ගුණ කරන්න තියෙන්නේ. ඔව්. දැන් ළමයි 32 ඉලක්කම් දෙකක් තියෙනවනේ. ඉස්සෙල්ලාම මෙන්න මේ කෙලවර ඉලක්කමෙන් පටන් ගමු. හරි. පටන් ගන්න. 3 දෙවරක් 5 දෙකෙන් ගුණ කරන්න තියෙන්නේ. දෙවරක් 5 කීයද? දෙවරක් 5 10න් ළමයි බිඳුව දාන්නේ. ඉතුරු එක මේ පැත්තට අරන් යනවා අපි ඈ. ඔව්. ඉතුරු එක මේ පැත්තට අරන් යනවා. එකක් ආව කියලා මතක තියාගන්න. ඊට පස්සේ දෙවරක් 2 4යි. 4යි අර ආපු එකයි 5යි. 5 තමයි දාන්න ඕනේ. නේ? දෙවරක් 1 2යි. 125 දෙකෙන් ගුණ කරාම හරි 250ක් ආවා. දැන් තුනේ ඉලක්කමෙන් ගුණ කරන්න ගමු. එතන මතක තියාගන්න 3 වරක් 5 15යි 3 වරක් 5 15යි. 15 ළමයි අපි මෙතන දාන්නේ 5. ඒක ලියන්නේ ළමයි තුනේ ඉලක්කම 15න් තමයි ලියන්න පටන් ගන්න ඕනේ. 3 වරක් 5 15 5. තුනේ ඉලක්කම 15න් ලියන්න මේ පෙළේට යන්නේ. ඒකෙත් එකක් ඉතුරුනේ. හරිද? ඒකත් මොකද වෙන්නේ එතකොට? ඒ ඉතුරු එක මෙතන දෙනවා කියලා මතක තියෙන්න ඕනේ. 3 වරක් 5 15න් 5 දැම්ම ඉතුරු එක මෙතනට ආවා කියලා මතක තියෙන්න ඕනේ. 3 වරක් 2 6යි. 3 වරක් 2 6යි අර 1යි 7යි. 3 වරක් 2 6යි 1යි 7යි. 3 වරක් 1 3යි. දැන් මේ පොලිම් දෙක එකතු කරන්න. බිඳුවයි 5යි 5යි
10න් බිංදුව දැම්මා එකක් ඉතුරුයි 1යි 2යි 3යි 3යි 7යි 10යි බිංදුව දැම්මා එකක් ඉතුරුයි 1යි 3යි 4යි ආයෙ බලන්න මේ ගාන උත්තරේ කීයද එන්නේ 4000ක් එන්නේ හරි හරි ශ්‍රෝවිලක්කන් 6 248 70 ගුණ කරන්න තියෙනවා හරි ಗುಣ කරන්න පටන් ගන්න හරි නේද හරි කො ශ්‍රෝවිලක්කන් 6 248 70න් ගුණ කරන්න ඕනේ හරි මම මේ කියන්නම් 248 ළමයි 70 හරි ඉස්සෙල්ලාම 248 පහලින් 70 ලියා ගන්න හරි දැන් ළමයි 248 70න් ගුණ කරද්දී මේකේ සංඛ්‍යා දෙකක් තියෙනවානේ මුලින්ම මේ බිංදුවේ මේ කෙලවරේ සංඛ්‍යාවෙන් පටන් ගන්න ඕනේ ගුණ කරන්න බිංදුවේ හරිද මුලින්ම බිංදුවෙන් ගුණ කරන්න පටන් ගන්න. එතකොට බිංදුව වරක් 8 බිංදුව වරක් 8 කීයද එන්නේ? බිංදුව වරක් 8 ඉතින් මම කියවලු බිංදුවයි. හරි බිංදුවෙන් ළමයි මොන සංඛ්‍යාව වැඩි කරත් බිංදුවයි නෙන්නේ. බිංදුව වරක් 8 බිංදුවයි. බිංදුව වරක් 4ක් බිංදුවයි. බිංදුව වරක් 2ක් බිංදුවයි. ඒක ලේසි. බිංදුවෙන් වැඩි කරගෙන ගියා. ඊළඟ ප්‍රශ්නේ ළමයි දැන් බිංදුවෙන් වැඩි කරන්නේ 248. ඊට පස්සේ 7ෙන් වැඩි කරන්න. හරි 7ෙන් දැන් වැඩි කරගෙන යනවා. එතන වැඩි කරද්දී තමයි ඒක අගේ අපි ලියන්න පටන් ගන්න මේ 7 දෙකෙන් තමයි ඊළඟ වෙලේ පටන් ගන්නත් ඕනේ. හරි. 7 වරක් 8 7 වරක් 8 කීයද? 7 වරක් 8 අර චක්‍රේ ඔය 7 වරක් 8 ඔව් 56යි. 7 වරක් 8 56යි. ඒකේ දාන්නේ තමයි 6. ඒක ලියන්න මෙතනින් නෙමෙයි මේකෙන් පහලින් ලියුවොත් වැරදි. 7 ගෙලින් පහලින් ලියන්න ඕනේ. 7 වරක් 8 56යි 6 ලියන්නේ 7 ගෙලින් පහලින් ඊළඟ පිළියෙල පටන් ගන්න. පහක් ඉතුරුයි කියලා මතක තියෙන්න ඕනේ. පහක් ඉතුරුයි කියලා මතක තියෙන්න ඕනේ. හරි පහක් ඉතුරුයි. ඊට පස්සේ 7 වරක් 4 පහක් ඉතුරුයි කියලා මතක තියෙන්න ඕනේ. 7 වරක් 4 28යි. 28යි යාර ඉතුරු පහයි කීයද? 28යි ඉතුරු පහයි 29යි 30යි 31යි 32යි 33යි. ඒකෙන් තමයි අපි දාන්නේ එක තුනක් දාන්නේ. ලකුණු කෙලවරේ තියෙන 33 තුනේ ඉලක්කම දැම්මා. ආයෙ තුනක් ඉතුරුයි කියලා මතක තියෙන්න ඕනේ. 33 තුන දැම්මා තුනක් ඉතුරුයි. 7 වරක් 2 4ක් 2 14යි. අර තුනක් ඉතුරුයි. 14යි 3යි කීයද? 17යි. 17යි. හරිද?
එතකොට තමයි අපිට අන්තිමට ගිහිල්ලා අන්තිමට ආයෙ ගුණ කරන්නේ නැහැ. අන්තිමට කොහොමද මේ ආපු 17ම ලිව්වේ. 17ම ලිව්වේ. හරි. ඊට පස්සේ දැන් අපි බිඳුවෙන් ගුණ කරන් ගියා. හරි. අපි ගුණ කරන් ගියා. ඒකත් හරි. දැන් මේක එකතු කරන්න. මෙතන බිඳුව. බිඳුවයි 6යි 6යි. බිඳුවයි 3යි 3යි. මෙතන 7යි. මෙතන 1යි. උත්තරේ ළමයි කියන්නේ 17360. 248 70 ගුණ කරාම එන උත්තරේ 17360. හරිද? හරි. දාස් 360. හරි. ඔය වගේ තනියම ගණන් ටික හදන්නත් ඕනේ. හරි. අපි දැන් නිමු ළමයි ප්‍රශ්නාංක 4කට නෙමෙයි ප්‍රශ්නාංක 5ට යමු. ප්‍රශ්නාංක 5 දාන්න. විනුජි දැන්ද ක්ලාස් එකට ආවේ? හරි දැන්ද පන්තිට ආවේ? හරි අපි දැන් පාඩම පටන් ගන්න තියෙන්නේ පූර්ණ සංඛ්‍යා ගුණ කිරීම. ගිය සතියේ එකතු කිරීම අඩු කිරීම කළා. හරි. ඔයගොල්ලෝ දැන් අපි මේ හදාන්නේ ළමයි 3 4 අභ්‍යාසයේ අච්චුපොතේ බලන්න පුළුවන්. අච්චුපොත් තියෙන ළමයිට නැත්නම් ටියුට් එකේ තියෙනවා. 3 4 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 5. මේ ප්‍රශ්නාංක කීයද? 5 නේ. හරි. ඒක තියෙනවා මෙහෙමයි. හරි. සහල් මල්ලක මිල රුපියල් ගණන කියවන්න. සහල් මල්ලක මිල රුපියල් 1225ක් වේ. කො ප්‍රශ්න කියවන්න හැමෝම කට ඇරලා. සහල් මල්ලක නේ හාල් මිටියක මිල රුපියල් 1225යි නේ. හරි කඩේට ගිහලා හාල් ගන්නදී හාල් මිටියක් 1225යි. රුපියල්. හරිද? 1225යි. හරි හිතන්නකො නිකන් මොකක් හරි හාල් මිටියක මිල රුපියල් 1225යි. එබඳු සහල් මලු ඒ වගේ හාල් මිටි 75ක මිල අපෙන් අහනවා. මොකද කරන්න ඕන? 1225 ඒවා 75ක් ටක් ගාලා මේ හදන්න වෙනවා. අර දැන් කැල්ලකින් හැදුවේ හැකි ටක් ගාලා අපිට තනියම හදන්නත් පුළුවන් වෙන්න ඕනේ. හරි විභාගෙට කැල් අරන් යන්න දෙන්නේ නැහැ නේ. කැල් එක නේ? 1225 75න් අපි වැඩි කරමු. 1225 75. හරි. හරි මම කරන්නේ 1225 75න් වැඩි කරමු. හරි. මට කියන්නේ ඉස්සෙල්ලාම තමයි 5න් වැඩි කරන්නේ 5න්. කියන්නේ 5 කරක් 5. 5 ඉලක්කම වැඩි කරන්න. ඊට පස්සේ 6න් වැඩි කරන්න හරි. 5 කරක් 5 25යි. මේ 25න් තමයි අපි දාන්නේ 5 නේ. අපි ඉලක්කම දාන්නේ හැමතිස්සෙම ඊළඟ ඉලක්කම මතක තියාගන්න දෙකක් තව එකතු වෙයි. 5 කරක් 2 තියෙන්නේ 10යි. 10 ඊළඟ 2යි තියෙන්නේ 12යි. 12න් දාන්නේ 2. එකක් ඉතුරු කියලා මතක තියාගන්න නේ. 5 කරක් 2 ආයි 10යි. 10 1යි 11යි නේ. ඒකෙන් දාන්නේ 1. මේ එක තමයි දාන්නේ. ආයෙ එකක් ඉතුරු වෙයි. 5 කරක් 1 5යි අර 1යි තියෙන්නේ. 5යි 1යි 6යි. 1225 පහෙන් වැඩි කරාම එන්නේ 6125යි. දැන් තමයි 7න් ගුණ කරන්නත් ඕනේ. හරි. ඊක කියන්නේ ඊළඟ වේලියේ 7 වලින් තමයි පටන් ගන්න මෙතන. 7 කරක් 5. 7 කරක් 5 35යි. ඒකෙත් අපි දාන්නේ ළමයි අපි ඉලක්කව 5 3ක් ඉතුරුයි. 7 කරක් 2 14යි. 14යි යන 3යි කීයද? 14යි. ඒක දාන්නේ අපි ඉලක්කම 7. එකක් ඉතුරු වෙනවා. ඒක ඉතුරු වෙන්නේ
4ක් 2 14යි අර 1යි 15යි. ඒක දාන්න අවිලංගව 5. එකක් ආයි ඉතුරුයි. හොඳට තේරුම් ගන්න. එකක් ආයි ඉතුරු වෙනවා. 4ක් 1 7යි අර ඉතුරු එකයි 8යි. නම් මෙතන 8ක් තියෙනවා. දැන් මම මේ පොලින් දෙක එකතු කරන්න ඕනේ උත්තරේ ගත්තී. හරිද? පොලින් දෙක එකතු කරන්න ඕනේ. හරි. දැන් මෙතන එකතු කරද්දී 5 2යි 5යි 7යි 7යි 1යි 8යි 6යි 5යි එකතු කරාම කීයද? 6යි 5යි 11යි එක දාන්න. ඉතුරු එක මෙහාට අරන් යන්න. 1යි 8යි 9යි. හරියට උත්තරේ හරිද? උත්තරේ කී දෙන්නේ? 91,875යි. හරිද බලන්න. හරි. තනියම හිතුවද? 91,800 උත්තරේ හරි කට්ටිය අත උස්සන්න. හරි. 1225 ඒවා 75. එක හාල් මිටියක මිල රුපියල් 1225යි. ඒ වගේ හාල් මිටි 75ක් ගන්නවා නම් රුපියල් කීයක් අපි ගාව තියෙන්න ඕනේද? 91,875ක් ඕනේ. නේ? දැන් හරි දාන ගයක් වගේ තියද්දී අපිට හාල් ගොඩක් ගේන්න බෑ මේක නේද? එතකොට මේ වගේ මුදලක් යනවා හාල් වලට. හාල් මිටි ගොඩක් ගේන්න බෑ. කට්ටියට උයන්න. හරි දානයක් නේද? මගුල් ගයක්. හොඳයි. හරි. දැන් අපි ඊට පස්සේ හරිනේ 91,875. හරි. දැන් අපි පාඩමේ ළමයි අන්තිම කොටස එතනින් පාඩම ඉවරයි. හරි දාන්න අනුමානිකව පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. හරි බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. පූර්ණ සංඛ්‍යාවක් පූර්ණ සංඛ්‍යාවකින් බෙදීම. හරි. දැන් ළමයි අපි පූර්ණ සංඛ්‍යා බෙදද්දී පාවිච්චි කරන්නේ දීර්ඝ බෙදීම ලියන්න. මෙහිදී දීර්ඝ බෙදීම භාවිතා කරයි. මෙහිදී දීර්ඝ බෙදීම භාවිතා කරයි. දීර්ඝ බෙදීම භාවිතා කරයි. හරි. අපි කෙලිම අභ්‍යාස කරමු. අභ්‍යාසනේ හරි 3 5 අභ්‍යාස දාන්න පොතේ. 3 5 අභ්‍යාසයේ අපි ප්‍රශ්නාංක 2 හදලා ඉස්සෙල්ලා බෑ. ප්‍රශ්නාංක 2. දීර්ඝ බෙදීමේ ක්‍රමයෙන් සුළු කරන්න. හරි. දීර්ඝ බෙදීමෙන් සුළු කරන්න ඕනේ. පළවෙනි එක උගල බලන්න. 525. බෙදන්න ඕනේ ළමයි 7ෙන්. හරි. ලියාගන්න. 3 5 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2. 3 5 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 2.
හරි. හොඳයි. දැන් අපි මේක බෙදද්දි 525 7ෙන් බෙදද්දි තමයි අපි මෙහෙම ලියා ගන්නවා. 525 දීර්ඝ බෙදීමේ ලකුණ ඕගොල්ලෝ ගන්නවා. මෙන්න දීර්ඝ බෙදීමේ ලකුණ දාන්න. දීර්ඝ බෙදීම ලකුණ දාලා ඉස්සරහින් දාන්න 7. ඉස්සරහින් ලියන්නේ තමයි බෙදෙන සංඛ්‍යාව. 7ෙන් බෙදන්නේ. ඇතුලේ ලියන්නේ අපිට දීපු සංඛ්‍යාව 525. 525 7ෙන් බෙදන්න ඕනේ. හරි. මෙහෙම ලියා ගන්න 525 7ෙන් බෙදන්න. Pansi 25 7ෙන් බෙදන්න. හරිනේ. හරි. දැන් ළමයි බෙදන්න මෙහෙම බෙදන්න. හරි. දැන් ඉස්සෙල්ලාම ළමයි බලනවා 5ට. 5ට 7 නැහැ. 5ට 4ක් නැහැ. හරි. 5ට 4ක් නැත්නම් අපි මෙතන ඕන කීයද? බිංදුවක් දාන්න පුළුවන් වුණා. 5ට 7 නැහැ එකක්. බිංදුවක්. මේ බිංදුව වරක් 7 බිංදුවක්. ඊට පස්සේ මොකද කරන්නේ? මෙයාගෙන් මෙයා අඩු කරනවා නේ. 5න් බිංදුවක් අඩු කරාම කීයද? 5යි. ඊට පස්සේ අපි කරන්නේ ළමයි ඊළඟ ඉලක්කම 5ට ගන්නවා. ඊට පස්සේ දීපේ දෙක ඉලක්කම 5ට ගන්නවා. දැන් මෙතන ළමයි 52 නේ. ඊට පස්සේ දැන් බලන්න 52කට 7 කීයක් තියෙනවද? 52කට 7 කීයද? 7 7ක් ගන්න පුළුවන්. 49 නේ. ඔව්. 52කට 7 අපිට 7ක් දැනෙන්නේ. හරි. ඉතින් 4ක් 7 49 නේ. ඉතුරු කීයක් තියෙනවද? 52කින් 49ක් අඩු වුණාම ඉතුරු 3ක් තියෙනවා. ඊළඟ ඉලක්කම 5කට ගන්න. 35යි. 35යි. මේ 35ට 4ක් හරියටම කීයද? 5යි. 4ක් 5 35යි ඉතිරි බිංදුවයි. එහෙනම් මේ 525 7ෙන් බෙදුවාම පිළිතුර කීයද? 75යි නේ. පිළිතුර උත්තරේ 75යි ඉතිරි බිංදුවයි. ඉතිරි නෑ හරියටම 75යි. හරි පටන් ගන්න හදන්න. හරි මුලින්ම 5ට බලනවා 7 නෑ බිංදුවයි. බිංදුව වරක් 7 බිංදුවයි. 5න් ඊට පස්සේ මේක අඩු කරන්න බෑ. මතකයි නේද? 5 පන්තියේදී තිබ්බා. ඔව්. හරි ගණන් ටිකක් හදුවාම ඇති ඈ 5න් බිංදුවක් අඩු කරාම 5යි. ඊළඟ ඉලක්කම ගන්න 2 5ට. එතකොට මෙතන 52ක් තියෙනවා. 52කට 7 ඒවා කීයක් තියෙනවද? 7යි නේ. ඔව් 7 ඒවා 7ක් තියෙන්නේ 49යි. 52කින් 49 අඩු කරාම ඉතිරි 3යි. ඊළඟ ඉලක්කමක් ගන්න 15ට 5ක් ආවම කීයද? 35ක් තියෙනවා මෙතන. 35ට 7 ඒවා හරියටම 5යි. 4ක් 35න් අඩු කරාම 35 බිංදුවයි. ඊට පස්සේ රෝම ඉලක්කම් 2 බෙදන්න ගන්න. 240 බෙදන්න 9න් දීර්ඝ බෙදීම දාලා බෙදන්න 249න් හරියන්නේ. ඊට පස්සේ රෝම ඉලක්කම් 3 416 බෙදන්න 13න් 416 බෙදන්න 13න් හරි සාමාන්‍යයෙන් අපි මේක බෙදුවාම මේ මෙතනින් එන්නේ ඉතිරිනේ. ඉතිරියට අපි කියනවා ඉතිරි බිංදුවයි මේක නම් ඉතිරි නෑ. ඉතිරියට තව මොකක්ද කියනවා ශේෂය කියලා. මොකද්ද ළමයි? ශේෂය කියලා කියනවා. ශේෂය කියන්නේ ඉතිරි. පිළිතුරට අපි ළමයි කියනවා ලබ්ධිය කියලා. පිළිතුරට අපි කියනවා තව නමක් මොකද්ද? ලබ්ධිය. හරි පිළිතුරට කියනවා ලබ්ධිය කියලා. මොකද්ද? ලබ්ධිය නේ. මෙතනින් තමයි ළමයි පිළිතුර එන්නේ. උඩින්නේ. හරි පිළිතුර එහෙම නැත්නම් උත්තරේ නැත්නම් අපි කියන්නේ ලබ්ධිය. ලබ්ධිය කියලා එක කියනවා. පිළිතුර එහෙම නැත්නම් ලබ්ධිය. හරි මෙතනින් එන්නේ ඉතිරිය ශේෂය. පිළිතුරට අපි කියන්නේ මෙතන තමයි පිළිතුර එන්නේ ඊට උඩ නැත්නම් ලබ්ධිය. හරි 249 බෙදුවහම හරි 2ට 9ව නැහැ නේ 2ට 9ව නැහැ
දෙකට 9 වගේ හින්දා බිඳුවයි. බිඳුවරක් 9 බිඳුවයි දෙකෙන් බිඳුවක් අඩු කරාම 2යි. ගන්න 4 15ට දැන් මෙතන 24 නේ. 24ට 9 කීයද? 9 9 18 2යි නේ. ඔව්. 9 2යි. 9 2ක් 18යි. 24න් 18ක් අඩු කරන්න. 19 20 21 22 23 24 6යි. ඉතුරු 6යි. ඊළඟ බිඳුව ගන්න 15ට 60යි නේ. ඔව්. 60 9 කීයද? 9 වරක් 9 වරක් කීයද? 9 වරක් 5 45යි. 9 වරක් 6 54යි. 9 වරක් 6 ඔව් 9 වරක් 6 6යි තියෙන්නේ 54යි. 9 වරක් 60ට 9 6යි. 9 වරක් 6 54යි. ඉතිරි 60න් 54ක් අඩු කරාම ඉතිරි 6යි. ඔව්. එහෙනම් ළමයි උත්තරේ ලියන්න 26යි. ඉතිරි 6යි. 26යි ඉතිරි 6යි. උත්තරේ පිළිතුර 26යි. නේ ලබ්ධිය 26යි ඉතිරි 6යි. හරි 416 13න් බෙදන්න ඕනේ. හරි ඔය අහන් ඉන්නේ කර්මයේද 416 13න් බෙදුනේ. හරි. හරි බෙදුවද කොහොමද තනියම හදන්නේ? ඉක්මනට හොඳයි. 4ට 13 නෑනේ. නෑනේ. බිඳුව. බිඳුව වරක් 13 බිඳුවයි. 4න් බිඳුව ගන්න 4යි. එක ගන්න 5ට 41ට 13 ඒවා කීයද? 13 ඒවා එකක් 13යි. 13 ඒවා දෙකක් 26යි. 13 ඒවා තුනක් 13 ඒවා තුනක් 39යි. 41ට 13 ඒවා 3යි කියන්නේ. 13 ඒවා 3 39යි. 41න් 39 අඩු කරාම කීයද? 41ට 39ක් අඩු කරන්න 40 41 2යි නේ. ඔව් 2යි. ඊට පස්සේ තමයි මේ 6 ගන්න පහලට ඊළඟ ඉලක්කම 6 26ට 13 ඒවා හරියටම කීයද? 13 ඒවා හරියටම 2යි නේ. 2යි. ඒවා 26යි. ඉතිරි 26 බිඳුවයි. එහෙනම් උත්තරේ තමයි කීයද? 32යි. පිළිතුර 32යි. ඉතිරි නෑ බිඳුවයි. ඉතිරි බිඳුවයි. හරි. ඊට පස්සේ ලෝකයන්කම් 6 හදමු. 2244 දෙකට 17. හරිද? ඉක්මනට කරමු. හරි. 2244 බෙදන්න ඕනේ 17න්. 17 හරි. දෙකට 17 ඒවා නෑ බිඳුවයිනේ. බිඳුව වරක් 17 බිඳුව. ඉතිරි 2යි. මේ දෙක ගන්න 15ට. 22ට 17 එකයි නේ. ඔව් එක් වරක් 17 17යි. 22කින් 17ක් අඩු කරාම ඉතිරි කීයද? 22කට 17 ඉඳන් ගණන් කරන්නේ 18 19 20 21 22 ඉතිරි 5. හරි.
ඊට පස්සේ ඊළඟ ඉලක්කම ගන්න පහකට 4 54කට 17 ඒවා කීයද? ඔයාලා කියන්න 17 ඒවා කීයක් ගන්න පුළුවන්ද 54කට? 17 ඒවා දෙකක් නම් 34යි. 17 ඒවා තුනක් ආවොත් මොකද වෙන්නේ? අක්කල් 17 ඒවා තුනක් ගන්න පුළුවන්ද බලන්න 17 ඒවා තුනක් තුන් වරක් 4 අපි වැඩි කිරීම ඉගෙන ගත්තා 17 ඒවා තුනක් බලන්න කීයද කියලා 17 ඒවා තුනක් 7 වරක් 3 21කින් එක දැම්මා දෙකක් ඉතුරුයි 3 වරක් එක 3යි 2යි 5යි 51ක්. ඔව් ගන්න පුළුවන් නේ. හරි. 17 ඒවා 3යි. 17 ඒවා 3ක් 51යි. ටක් ගාලා වැඩි කරලා බලන්න පැත්තේ. හරිද? 51කින් මේ 54න් 51ක් අඩු කරන්න. 52 53 54 ඉතිරි 3යි. මේ හතර ගන්න පහලට 34ට 17 ඒවා කීයද? 34ට 17 ඒවා හරියටම 2යි. නේ? 34ට 17 ඒවා 2යි. 17 ඒවා 2ක් 34යි 34න් 34 බිඳුවයි. එහෙනම් ළමයි මේකේ පිළිතුර කීයද? පිළිතුර කී දෙන්නේ? 132යි නේ. 132යි නේ. හරිද? නේතුලි උත්තරේ බලන්න හරිද කියලා? ඉතිරි බිඳුවයි. උත්තරේ 132යි ඉතිරි නෑ නේ. උත්තරේ හරිද බලන්න අත උස්සන්න උත්තරේ හරි කට්ටිය. උත්තරේ හරිද අත උස්සන්න හරි. හරි. ඊට පස්සේ ළමයි දැන් අපිට ඔතනින් ඉවරයි. තව පොඩ්ඩයි තියෙන්නේ ලේසි දෙයක් තියෙන්නේ. අර 10න් 100න් 10න් ගුණ කරා වගේ. හරි නේද තියනවා. 10න් 100න් 10න් බෙදන්න තියෙනවා. හරි. පූර්ණ සංඛ්‍යාවක් අපි දැන් බලමු. පූර්ණ සංඛ්‍යාවක් 10න් පූර්ණ සංඛ්‍යාවක් හරි එතන එතකොට ඉවරයි 10න් 100න් හා 10න් බෙදීම පූර්ණ සංඛ්‍යාවක් හරි චිතිල ලියාගන්න වැටුණාද? අර රෙකෝඩින් එකත් මම එවන්නම් ඈ. එක්මන් කරමු තව පොඩි වෙලාවයි තියෙන්නේ මොකද ඊළඟ ක්ලාස් එක පටන් ගන්න වෙනවා. හරි පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් බෙදීම. චිතිල එතන චුට්ටක් ඉඩ තියන්නේ ගණන් ලියාගන්න. හරි දැන් ඉඩ තියලා දාන්න සංඛ්‍යාව මාතෘකාව රෙකෝඩින් එක ආයි බලන්න. බලලා ඒ ටික සම්පූර්ණ කරන්න ඕනේ. හරි ලියා ගන්න මොනවා හරි බැරිවොත් රෙකෝඩින් එක බලලා සම්පූර්ණ කරන්න වෙනවා. ආයෙ වාරක් බලන එක හොඳයි ඈ. පාඩම එතකොට දෙපාරක් ඕගොල්ලන්ට ඉගෙන ගන්න පුළුවන් නේ. පූර්ණ සංඛ්‍යාවක් 10න් 100න් හා 1000න් බෙදීම. අක්කා අනුමාත්‍රකාව දාන්න. හරිද පූර්ණ සංඛ්‍යාව 10න් 100න් හා 1000න් බෙදීම. හරි. මේක තමයි ABC. හරිද? දැන් අපිට හිතන්න තමයි 40 බෙදන්න තියෙනවා 10න්. 40 බෙදීම 10න්. හරිද? දැන් දීර්ඝ බෙදීම විතර උත්තරේ ගන්නත් පුළුවන් නේ. 40 10න් බෙදන්න කිව්වොත් දීර්ඝ බෙදීම දාලා බෙදන්න හැකියි නේද? 4කට 10 බිඳුවයි නේද?
බිඳුවක් 10 බිඳුවයි 4 බිඳුවක් 4යි ඊළඟ ඉලක්කම 15 ගත්තා 40ට 10ව 4යි 4 10 40යි ඉතුරු බිඳුවයි නේ හරි කියන්නේ 40 10 බිඳුවම උත්තරේ කීයද 40ට 10ව කීයද 4යිනේ ඔව් දැන් ළමයි ඕකේ උත්තරේ ළමයි දීර්ඝ බෙදීමෙන් හදන්න නැතුව ටක් ගාලා කිව්වේ හැටි කොහොමද මට කියන්න උත්තරේ ටක් ගාලා අපි කියන්නේ කොහොමද මතක තියාගන්න ළමයි සංඛ්‍යාවක් 10න් 100න් 1000න් බෙදද්දී මේ දීපු සංඛ්‍යාවේ අග තියෙන බිංදු ගාන අඩු කරන්න තියෙන්නේ දැන් 40 10න් බෙදද්දී ළමයි 10න් බෙදද්දී එක බිංදුවක් නේ තියෙන්නේ 10න් මේ සංඛ්‍යාවේ දීපු සංඛ්‍යාවේ එක බිංදුවක් කපන්න එක බිංදුවක් කැපුවාම උත්තරේ කීයද එන්නේ කෙලින්ම 4 එනවා ඊට පස්සේ මට කියන්න 400 මම බෙදනවා 100ෙන් උත්තරේ කොහොමද ගන්නෙ 400 100ෙන් බෙදුවොත් කීයද එන්නේ මේ 100 බිංදු දෙකක් තියෙනවා මේකේ බිංදු දෙකක් කපන්න 400 බිංදු දෙකක් කපන්න කැපුවාම උත්තරේ කීයද එන්නේ ඈ 4යි හරිද ඊට පස්සේ මම අහනවා 5200 මම කියනවා 10න් බෙදන්න කියලා 5200 10න් බෙදුවොත් මේකේ එක බිංදුවක් කැපුවා නම් හරිනේ 5200 කියලා එක බිංදුවක් කපන්න. ඒ කියන්නේ 520යි එක බිංදුවක් අයින් කරන්න. තමයි සංඛ්‍යාවක් 10න් බෙදද්දී සංඛ්‍යාවේ අග තියෙන එක බිංදුවක් අයින් කරන්න ඕනේ. සංඛ්‍යාවක් 100න් බෙදද්දී සංඛ්‍යාවේ අග තියෙන බිංදු දෙකක් අයින් කරන්න ඕනේ. පැහැදිලිද? සංඛ්‍යාවක් 1000න් බෙදද්දී සංඛ්‍යාවේ අග තියෙන බිංදු කීයක් අයින් කරන්න ඕනද? 3ක් අයින් කරන්න ඕනේ. ළමයි අපි ಗುಣ කරද්දි මොකද්ද කරේ? 10න් ಗುಣ කරද්දි අගට සංඛ්‍යාව ලියලා බිංදුවක් දැම්මා. 100න් ಗುಣ කරද්දි සංඛ්‍යාව ලියලා බිංදු දෙකක් අගට දැම්මා. 1000න් ಗುಣ කරද්දි සංඛ්‍යාව ලියලා අගට බිංදු 3ක් දැම්මා. ಗುಣ කරද්දි බිංදු දැම්මා නම් බෙදද්දි බිංදු මොකද කරන්න ඕනේ? අයින් කරන්න ඕනේ නේ? තේරුණාද? ඔව් හරි. අපි මේ උදාහරණෙක ලියා ගමු. ලියන්න මෙහෙම. ලියන්න මෙහිදී ලියන්න මෙහිදී දී ඇති සංඛ්‍යාවේ අගින් බිංදු ඉවත් කර මෙහිදී දී ඇති සංඛ්‍යාවේ අගින් බිංදු ඉවත් කර පිළිතුර ලබාගත හැක. පිළිතුර ලබාගත හැක. දැන් අපි ඒගොල්ලෝමයි මේක හදලා මෙතනින් අපි දැන් විනාඩි 2කින් පාඩම අපි ඉවර වෙනවා. හරිද? හය පන්තියේ ඒක තුන්වෙනි පාඩම ඉවර වෙන්නේ. හරිද? හරි. කක්කා ඉක්මනට සුපිලාවේ ඉන්නේ 3 5 අභ්‍යාසයේ ප්‍රශ්නාංක 1 අයි උත්තර දාගෙන යන්න තියෙන්නේ. 40 බෙදීම ඉස්තැන් වලට අගයන් දාන්න 40 10ක් බෙදුවොත් තමයි මේකේ එක බිඳුවක් ඥායින් වෙන්නේ උත්තරේ 4යි. පටන් ගන්න. ප්‍රෝමිලක්කම් 2. 720 10න් බෙදුවාම මෙයාගේ එක බිඳුවක් අයින් කරන්න 72යි උත්තරේ. 72යි. හතරක් කො ඉක්මනට. හරිද? 600 මේ 100න් බෙදුවාම අන්න 100න් බෙදද්දි තමයි බිඳු දෙකක් අයින් කරන්න යනවා. දෙකක් අයින් කරාම 6යි. ප්‍රෝමිලක්කම් 4
හරිද 1300 100ෙන් බෙදුවාම බිංදු දෙකක් අයින් කරන්න 1 2 ඒ කියන්නේ 13යි එන්නේ උත්තරේ. ප්‍රමිලක්කම් පහ. හරි 5000 බෙදීම 1000 අන්න 1000ෙන් බෙදද්දි ළමයි බිංදු 3ක් අයින් කරන්නේ. 1000ෙන් බෙදද්දි අද බිංදු 3ක් අයින් කරන්නේ. එතකොට 5යි මේ ප්‍රමිලක්කම් 6 12800 බෙදන්න ඕනේ 10යි. එතකොට මේක ළමයි එකකින් තමයි අයින් වෙන්නේ. එතකොට 1280යි උත්තරේ. හරි ටක් ගාලා ඔය ටික හදන්න. හරි ළමයි ඉවරද? හොඳයි. හරි දැන් ළමයි අපි මෙතනින් දැන් හරි පරක් වෙලා තියෙන දැන් 7:30 ළමයි 7 පන්ති පටන් ගන්න දෙනවා මේකයි. වෙලාව හරි. හරි මොනවා හරි දැන් ලියා ගන්න බැරි වෙච්ච ළමයි ඉන්නවා නම් රෙකෝඩින් එක හරි ඉල්ල ගන්න ඕනේ. හරි. හොඳයි දැන් ළමයි 6 පන්ති අපේ අද 3 වෙනි පාඩම ඉවරයි. මේකේ අභ්‍යාස ටික කරන්න. හරිද? 3 2 3 මාර්ක් කරගන්න 3 4 3 5 හරි 3 5 දක්වා අභ්‍යාස ටික හැමෝම ඉවර කරන්න ඕනේ. හරි. ඒක නම් 6 පන්තියේ ළමයි 3 වෙනි පාඩම ඉවරයි ඈ. හරි ලබන සතියේ අපිට තියෙන්නේ කාලේ පාඩම. හරි. හොඳයි දැන් අපි මෙතනින් 6 පන්තියේ 3 වෙනි පාඩම ඉවර වෙනවා ගණන් වල. ලබන සතියේ එහෙනම් ක්ලාස් එකෙන් හම්බ වෙමු. හරි. සියලු දෙනාටම සුබ දවසක්. 7 පන්තියේ ළමයි දැන් මේකට ජොයින් වෙච්ච අය ඉන්නවා නම් මේකෙන් අයින් වෙලා ආයි ලින්ක් එකකින් මම ක්ලාස් එක පටන් ගත්තාම ජොයින් වෙන්න. හරි එහෙනම් දුස්සන්නයි සියලු දෙනාටම